අයබෝන් වාසනාවන්ත සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා විශ්වකර්මත් එක්ක එකතුලා ඉන්න ඔබ හැමෝටම. ඒ වගේම තමයි අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ දෙවියන්ටත් උපදෙස් දෙන බ්‍රහස්පති. එහෙම නැත්නම් සූර්යයන්ගේ ගුරුවරයා බවට පත් වෙන බ්‍රහස්පති සුර ගුරු. මකර රාශියෙන් කුම්භ රාශියට ප්‍රවිෂ්ඨ වීමෙන් ඔබට ඇති වෙන ග්‍රහ බලය කොයි වගේද කියන කාරණාව පිළිබඳව. ඒ කියන්නේ 2021 නොවැම්බර් මාසයේ 20 වෙනිදා සෙනසුරාදා රාත්‍රී 11:30ට පමණ මේ ගුරු මාරුව සිද්ධ වෙනවා. මේක ගුරු මාරුව කියලා කියන්නේ බ්‍රහස්පති මාරුව. මෙන්න මේ ගුරු මාරුව එහෙම නැත්නම් බ්‍රහස්පතිගේ මාරුව සුර ගුරුගේ මාරුව කුම්භ රාශියට ප්‍රවිෂ්ඨ වීම ඇතුලේ ඔබට අත් වෙන්නේ කොයි වගේ සුබ සිද්ධියක්ද කියන කාරණාව පිළිබඳවයි අපි මේ කතා කරන්නට යන්නේ. දැන් අපි හිතමු මෙහෙම බ්‍රහස්පති ග්‍රහයා දැනට ඉන්නේ මකර රාශිගතව. මකරය කියලා කියන්නේ සාමාන්‍යයෙන් සෙන්සුරුට අයිති රාශියක්. හැබැයි කුම්භයත් සෙන්සුරුට අයිති. නමුත් මකරය කියලා කියන ඊට වඩා පොඩි වෙනසක් තියෙනවා. මකරය ටිකක් තමන්ගේ ලෞකිකත්වයේ තමන්ගේ පෞද්ගලිකත්වයේ පිළිබඳව හිතනවා. කුම්භය කියලා කියන්නේ එහෙම හිතන රාශියක් නෙවෙයි. ටිකක් අන් අය වෙනුවෙන් පොඩි හිතන ගතියක් මේක ඇතුලේ තියෙනවා. කොහොම වුණත් ඒ නිසා මකරට සාපේක්ෂව කුම්භයේදී බ්‍රහස්පති ග්‍රහය දක්වන తত্ত্বය යහපත් විදිහට හිතන්න පුළුවන්කමක් තියෙනවා. හැබැයි රටක් විදිහට ගත්තොත් අපි ගන්න කේන්ද්‍රය සටහන නැත්නම් කුම්භ ලග්න හිමි ලංකා කේන්ද්‍ර සටහන කියලා ගත්තොත් නම් රටක් විදිහට ලග්නයට බ්‍රහස්පති ප්‍රවිෂ්ඨ වීමත් ලග්නාධිපති සෙන්සුරු 12 වෙනි තැන්පත් වීමත් ඒ තරම්ම හොඳ නැහැ. ලග්නාධිපති ග්‍රහයා 12 වෙනි ඉන්නවා විපරීත රාජයෝගයක් වෙන්නට පුළුවන්. ඒ වගේම අනිත් පැත්තෙන් ලග්නගතව බ්‍රහස්පති එනවා. බ්‍රහස්පති ලග්නයට ආපුවාම සාමාන්‍යයෙන් සිද්ධ වෙන දෙයක් තමයි බුද්ධිය හා ධනය විනාශ වෙන්න පුළුවන් ඉඩ කඩක් තියෙනවා. ඒ වගේම යම් යම් ස්ථාන මාරු වීම පිළිබඳව සිද්ධ වීම තියෙනවා. අනිත් අතට යම් කලකෝලාහල වගේ තත්ත්ව නිර්මාණය වෙනවා. එහෙනම් ඔන්න ඔය කියපු කාරණාවම බොහොම කෙටියෙන් වචන 3කින් 4කින් කිව්වා. ඒ කියන්නේ ලංකාව තුල මේ බ්‍රහස්පතිගේ ග්‍රහ මාරුවත් එක්කලා කලකෝලාහලකාරී තත්ත්ව ඇති වෙන්න පුළුවන්. බුද්ධිහීන තත්ත්ව නිර්මාණය වෙන්න පුළුවන්. ධනය සම්බන්ධ පීඩාකාරී ස්වභාවය ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මේ ග්‍රහ මාරුවත් සමග ඊටා ආසන්න කාල පරිච්ඡේදයක සිද්ධ වෙන කාලසර්ප දෝෂයක නැත්නම් පීඩාකාරී ස්වභාවයක් මාස ගානකට වැටෙනවා. මේ මාස ගාන තුලම ඒ නිසා අවුරුද්දේ මුල් කාලයේ පුරාවටම යම් ගැටලුකාරී ස්වභාවයක් නිර්මාණය වෙවි. ඒ වගේම අපි පස්සේ කතා කරමු. කොහොම වුණත් මේ දැන් කතා කරන්නට යන්නේ බ්‍රහස්පතිගේ ග්‍රහ මාරුවෙන් ඔබේ ලග්නෙට ඇති වෙන්නේ කොයි වගේ ග්‍රහ බලපෑමක්ද කියන කාරණාව විශ්වකර්ම තුලින් අපි ලග්නෙන් ලග්නට විමසලා බලමු. මේෂ ලග්නය. මේෂ ලග්නයෙන් උපන් ඔබගේ කර්මස්ථානයේ හිටපු බ්‍රහස්පති අයස්ථානයේ ප්‍රවිෂ්ඨ වෙනවා. ඒතකොට තමන්ගේ කියලා දේවල් කරගන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා. මිත්‍ර සමාගම් ශක්තිමත් වීමේ ඉඩකඩක් පිළිබඳව පෙන්눔 කරනවා. යාළු මිත්‍ර සම්බන්ධතා නිතර වර්ධනය වෙනවා. සමාජීය සම්බන්ධතා නිතර වර්ධනය වෙනවා. මේ යාළු මිත්‍ර සම්බන්ධතා සමාජීය සම්බන්ධතා නිතර වර්ධනය වීම කියන කාරණා මූලික කරගෙන ඔබට යම් ධනවත් වීමේ හැකියාවක් ලැබෙනවා. තමන්ගෙම කියලා යමක් නිර්මාණය කරගෙන තමන්ගෙම කියලා යමක් හදාගන්න පුළුවන් කාල පරිච්ඡේදයක් පිළිබඳව මේ කාලේ හඳුන්වන්න පුළුවන්කමක් තියෙනවා. මේ තමන්ගේ කියලා ස්ථාවරත්වයක් නිර්මාණය වීම බ්‍රහස්පති අයස්ථානගත වීම යහපත් තත්වයක් විදිහට තමයි ඒ අනුව මේෂ ලග්නයෙන් උපන් ඔබට නම් හඳුනා ගන්න පුළුවන්කමක් තියෙන. සැප සම්පත්තියෙන් භුක්ති විඳීමේ වාසනා ගුණය ඔබට උදා වෙනවා. ඒ වගේම තමයි සාපේක්ෂව ගත්තොත් එහෙම මිත්‍ර සමාගම වැඩි වෙනවා. ඒ කියන්නේ යාළු මිත්‍රයන් සමග කාලය ගත කරන ඔබට ඉඩකඩ වාසනාව ලැබෙනවා. ඒ වගේම රැකියාව ධනය ආදී දේවල් උසස් භාවයට පත්වීමේ ඉඩකඩක් පවතිනවා. රැකියාවේ දෙවැන්න නැත්නම් 10 වෙන්නෙන් දෙවැන්න. ඒ කියන්නේ රැකියාවෙන් ලැබෙන අතිරේක ධන මාර්ග. එහෙම නැත්නම් වෘත්තිමය කටයුතු වලින් ලැබෙන අතිරේක උසස් වීම වගේ දේවල් පිළිබඳව ඔබට අහන්න දකින්නට සිද්ධ වෙනවා. ඒ කියන්නේ පහුගිය කාල පරිච්ඡේදයේ තුල ආර්ථිකමය වශයෙන් රැකියාවල යම් ආකාරයක ගැටලු පීඩාවට ලක් වෙලා හිටපු අයට ආර්ථිකමය උසස් වීම ලැබීමේ භාග්‍යයක් පෙන්වුම් කරලා පවතිනවා මේ බ්‍රහස්පතිගේ ග්‍රහ මාරුවත් සමග. මේ සුරගුරු එහෙම නැත්නම් බ්‍රහස්පති කියන ග්‍රහතුමා අයස්ථානයට 11 වෙනිට ප්‍රවිෂ්ඨ වීමත් එක්කලා ඔබට යම් සුභවාදී තත්වයක් මේක හරහා නිර්මාණය වෙන්න පුළුවන්කමක් පවතිනවා. ජීවිතයට යම් සහනශීලී ස්වභාවයක් මේක ඇතුලේ නිර්මාණය වෙනවා. අලුත් ව්‍යාපාරික කටයුතු පිළිබඳව ඔබට උනන්දු ඇති වෙනවා. ඔබගේ පරිපාලනමය හැකියාව වෙනදට වඩා ටිකක් ඉහළ මට්ටමක නිර්මාණය වෙනවා. දේපල, ගෙවල් දොරවල් සම්බන්ධව ගැටලුකාරී ස්වභාව තිබුණා නම් ඒවා පිළිබඳව යම් කිසි කතිකාවතකට එන්න පුළුවන්කමක් පවතිනවා. විදේශගත ඥාතීන් සමග නම් පුංචි බාධාකාරී ස්වභාව ඇති වෙන්න පුළුවන්කමක් පවතිනවා. පෙරපිනිස්මතු කරගන්න පුළුවන් දරුවන්ගේ කටයුතු දියුණු කරගැනීමේ හැකියාව තියෙනවා. මේ කාල පරිච්ඡේදයේ පහුගිය කාලේ දරුවන්ගේ කටයුතු වලටත් හානිකර ස්වභාවයක් තිබුණේ. නමුත් අන්න ඒ හානිකර ස්වභාවය යම් තත්වයකට අවම වෙන, අයින් වෙන, බාධා වලින් තොර වෙන කාල පරිච්ඡේදයක් විදිහට මේ කාල පරිච්ඡේදයේ
පැහැදිලිව හඳුනා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා මේ තිබුණු පීඩාකාරී ස්වභාවයන් සෑහෙන ප්‍රමාණයකට අවම කරගන්නත් ජීවිතයට අලුත් බලාපොරොත්තු එකතු කරගන්න වෘත්තිමය උසස් වීම පිළිබඳව එහෙම නැත්නම් අලුත් අධ්‍යාපනික කටයුතු පිළිබඳව උනන්දුවක් ඇති කරගන්නත් මේ කාල පරිච්ඡේදයේදී ඉඩ කඩක් තියෙනවා. ඔබ දන්නවා වපුරන්න ඕන තමයි ඔබ නෙලා ගන්න නම් එහෙම නැත්නම් වවන්නෝ තමයි දිනන්නෝ කියලා කියන්නේ. ඉතින් ඒ නිසා වපුරන තරමට ඔබට නෙලා ගන්න ලැබෙනවා. ඒ කියන්නේ මේ කාල පරිච්ඡේදය පහුගිය කාලේ මහන්සි වෙලා වපුරපු දේවල් වල ප්‍රතිඵල නෙලා ගන්න කාල පරිච්ඡේදයක් විදියට හඳුනා ගන්න පුළුවන්කමක් තියෙන නිසා ඒ ගැන ලොකු අවබෝධයකින් යුක්තව ඔබ කටයුතු කරන්න. ඒ ගැන ලොකු සැලකීමකින් යුක්තව කටයුතු කරන්න. එහෙම කටයුතු කරන ගමන්ම ඔබට පුළුවන්කම පවතිනවා ඔබගේ කාල පරිච්ඡේද කළමනාකරණය කරගෙන ආර්ථිකය කළමනාකරණය කරගෙන ඔබ මහා දැවැන්ත ප්‍රතිරූපයක් සහිත චරිතයක් බවට පත්වීම වර්ධනය කරගන්න පුළුවන්කමක් පවතින නිසා ඒ සඳහා ඔබට වාසනාව තියෙනවා, ශක්තිය තියෙනවා, ඔබට පුළුවන්කමක් පවතිනවා නම් වයෝවෘද්ධ ස්වාමීන් වහන්සේ නමකට පූජා ද්‍රව්‍ය ලබා දෙන්න, එහෙම නැත්නම් පිරිකර වගේ දේවල් දෙන්න, බෙහෙත් ඖෂධ දෙන්න, පාවහන් කලුකුඩ වගේ දේවල් පූජා කරන්න. වෘෂභ ලග්නය. වෘෂභ ලග්නයෙන් උපන්න ඔබගේ 10 වෙනි භාවය හරහා තමයි බ්‍රහස්පති ගමන් කරන්නේ. මේ 10 වෙනි හරහා බ්‍රහස්පති ගමන් කිරීමේ තියෙනවා හොඳ ඒ වගේම යම් තැන්වලදී බාධාකාරී ස්වභාව. බ්‍රහස්පති ගියාම ප්‍රඥාවන්ත ග්‍රහයෙක් බවට පත් වෙනවනේ බ්‍රහස්පති. ඒතකොට සමහර තැන්වලදී ඔබ ඕනෑවට වඩා පඬිත ස්වභාවයක් ගන්නවා. ඔබ අහලා තියෙනවනේ පඬිතයට ඒ දණ්ඩ යන්න බෑ කියලා. දැන් මේ 10 වෙනි කියන්නේ කර්ම ස්ථානය. රැකියාව නියෝජනය කරන්නා වූ ස්ථානය. ඒ නිසා ඔබ කරන වෘත්තිමය තැන්වලදී රැකියාමය කටයුතු කරන ස්ථානවලදී ඔබ ටිකක් වෙනදට වඩා පඬිත වැඩ කරන්න තුන ඉඩකඩ වැඩි. මෙන්න මේ පඬිත වැඩ කරන්න යන නිසාම වෘත්තිමය අවකාශ අහිමි වෙලා යන්න පුළුවන්කමක් පවතිනවා. ලැබෙන්න තියෙන උසස් වීම වලට බාධාකාරී ස්වභාවය ලැබෙන්න පුළුවන්. ඒ ආශ්‍රිත පුද්ගලයන් සමග මත ගැටුම්, වාද, ભેද, කැලහැප්පීම් වගේ දේවල් ඇති වෙන්න පුළුවන්කමක් පවතින නිසා රැකියාව සම්බන්ධව හොඳයි. හැබැයි ඔබ විසින් නරක නිර්මාණය කරගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. මේ නිසා ඔබ තමයි බොහොම ප්‍රවේශමෙන් කටයුතු කරන්නට ඕන වෙන්නේ. ඒ වගේම ඔබ ඉවසීම ප්‍රගුණ කරන්නට අවශ්‍යයි. ඒ ස්නානාශ්‍රිතව ඉන්නා වූ ඉහළ නිලධාරීන් සමග මතකටුම් ඇති කරගන්න එක ඔබ වහාම නවත්ත ගන්නට ඕන. වචන පාවිච්චි කරනකොට ඉවසීම කියන ටික දිගින් දිගටම ප්‍රගුණ කරන්නට අවශ්‍යයි, පුරුදු කරන්නට අවශ්‍යයි. ජාතික වැදගත්කම් සහිත කටයුතු වලට, මූල්‍ය කටයුතු වලට, එහෙම නැත්නම් සමාජ සේවා කටයුතු වගේ දේවල් වලට ඔබට අවශ්‍ය පරිදි කටයුතු සම්පාදනය කරගන්න ඔබට හැකියාව ලැබේවි. අන්න ඒ වගේ දේවල් වලට ඔබට පුළුවන් ආකාරයේදී ඔබට අවශ්‍ය වපසරිය නිර්මාණය වෙන්න ඉඩ කඩක් තියෙනවා. මහන්සි වෙන්න නම් සිද්ධ වෙනවා. සහජ හැකියාව ටිකක් යටපත් වෙනවා වගේ එකක් තියෙනවා. වෙනද කරපු නිකන් අර හුරුවට කරපු වැඩ කටයුතු එහෙම පැටලෙන්න පුළුවන් ස්වභාවයක් තියෙනවා. ඒ නිසා ඔබට ලැබෙන්න තියෙන ගෞරවය, තත්වය, වරදාන, වරප්‍රසාද වගේ දේවල් වල පුංචි බාධාකාරී ස්වභාවයක් නිර්මාණය වෙන්නත් පුළුවන්කමක් පවතිනවා. අනිත් අතට ගත්තාම ඔබ සාමාන්‍යයෙන් වින්ද සැප සම්පත් වගේ දේවල් අතර අර්බුදකාරී ස්වභාවය ඇති වෙන්න පුළුවන්. හැබැයි ඔබ ආගම අදහනවා. ඒ නිසා ඔබට ආගමානුකූල කටයුතු වලින් ඔබට යම්කිසි සහනශීලී තත්වයක් නිර්මාණය කරගන්න පුළුවන්. සමාජීය වශයෙන් ඔබට යම්කිසි තැනකටපත් වෙන්න පුළුවන් ඉඩකඩකුත් මේකේ පෙන්눔 කරලා තියෙනවා. ඒ නිසා ඔබට පුළුවන් නම් බෝධි ප්‍රාකාර වගේ දේවල් අලුත් වැඩියා කරන්න, ඔබට පුළුවන්කමක් පවතිනවා නම් පන්සල් භූමි පිරිසුදු කරන්න, ඔබට පුළුවන් නම් බෝධි මලු අතුපතු ගාන්න, ඒවට ඉදල් කොසු වගේ දේවල් පූජා කරන්න ඔබට ඉතාමත් යහපත් කියලා පැහැදිලිව පෙන්눔 වෙනවා. මිථුන ලග්නය. මිථුන ලග්නයෙන් උපන් ඔබ අෂ්ටම ඒරාෂ්ටකයකින් පීඩා විඳින්මින් ඉන්නේ. බ්‍රහස්පති සෙන්සුරුයි දෙන්නම මෙතන යනවා. හැබැයි දැන් බ්‍රහස්පති මේ සෙන්සුරුත් එක්ක තියෙන දීගේ తాවකාලිකව නවත්තලා පුණ්‍ය ස්ථානයට ප්‍රවිෂ්ඨ වෙනවා. මේකේ දෙනවා ඊ타ත්ම හොඳ තැනක්. මොකද බ්‍රහස්පති කියලා කියන්නේ පුණ්‍ය ස්ථානයකට බලය පතුරවන්න පුළුවන් ග්‍රහයෙක්. ඒ වගේම ඔබගේ එන්නේ පුණ්‍ය ස්ථානයට. එතකොට මේ පුණ්‍ය ස්ථානයේ බලය පතුරවන්න පුළුවන් ග්‍රහතුමෙක් පුණ්‍ය ස්ථානට ප්‍රවිෂ්ඨ වීමත් එක්ක ඔබගේ පෙරපිනිස්මතු වෙන්න පටන් ගන්නවා. පුණ්‍යවන්ත සිතිවිලි වැඩි වැඩියෙන් එන්න පටන් ගන්නවා. ඔබගේ අධ්‍යාපනික කටයුතු, ප්‍රඥාව, උසස් අධ්‍යාපනික සිහින බොහෝ දේවල් යථාර්ථයක් බවට පත් වෙන්න පටන් ගන්නවා. ඔබගේ ප්‍රභාෂවරය වැඩි වෙන්නට පටන් ගන්නවා. ආගිය තැන සැප ලැබෙන්න පටන් ගන්නවා. ඔබ දරුවන් අපේක්ෂා කළා නම් ඒ දරුවන් සම්බන්ධව ඒ තිබුණු සිහින යථාර්ථයක් බවට පත් වෙනවා. ඒ වගේම ඔබ බලාපොරොත්තු වෙන යම් අරමුණු බොහොම පහසුවෙන් ඉෂ්ට සිද්ධ කරගන්න පුළුවන් හැකියාවක් ඔබට ලැබෙනවා. සමාජ සේවා කටයුතු, පොදු කටයුතු, නායකත්වයේ ලක්ෂණ ඉස්මතු කරන්නා වූ කටයුතු වලින් ඔබට ලොකු ලාභ ලබන්න පුළුවන් ඉඩ කඩක් පවතිනවා.
ඒ වගේමයි ඔබට ඔබගේ අරමුණ ඉෂ්ට කරගන්න වෙනතට වඩා පහසුවෙන් ළඟා වෙන්න පුළුවන් ක්‍රමවේද පිළිබඳව ඔබට දැන කියා ගන්න අවස්ථාවල් නිර්මාණය වෙනවා. ඒ නිසා ඔබ වෙනතට වඩා ප්‍රඥාවන්ත පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඔබ වෙනතට වඩා දැනුම තියෙන පුද්ගලයෙක් බවට පත් වෙනවා. යටපත් වෙලා තිබිච්ච බාධා වෙලා තිබිච්ච දැනුම සෞභාග්‍ය ස්ථාවරත්වය ඔබට බොහොම පහසුවෙන් ලබා ගන්න පුළුවන් වෙනවා. වැඩ කටයුතු කරගෙන යනකොට බලයේ නිපුණත්වය වගේ දේවල් ඔබට ලබන්න පුළුවන්කමක් පවතිනවා. ඒ වගේම ඔබට දරුවන් ඉන්නවා නම් දරුවන්ගේ දරුවන් සම්බන්ධ කාරණාවලටත් මේ කාල පරිච්ඡේදය හොඳයි. ඒ කියන්නේ දරුවන් විතරක් නෙමෙයි මුණුපුරන් සම්බන්ධ කටයුතු වලටත් ඉතාමත්ම යහපත් කාල පරිච්ඡේදයක් විදිහට මේක හඳුන්වන්න පුළුවන් කාල පරිච්ඡේදයක්. පුණ්‍යවන්ත සිතිවිලි පහළ වෙනවා. වෙනදට වඩා ආගම දහම ආදී දේවල් වලින් යමක් ඔබට ලබා ගන්න පුළුවන් ස්වභාවය පෙන්වුම් කරලා පවතිනවා. හිතේ සැකේ තිබිච්ච බොහෝ දේවල් අත්හැරලා දාලා ඔබට සෞභාග්‍ය වෙන්න පුළුවන් ආකාරයට බොහෝ දේවල් සකස් කරගන්න පුළුවන්කමක් තියෙනවා. මානව සම්පත් කළමනාකරණය සම්බන්ධ කටයුතු වගේ දේවල් වලට මානව හිතවාදී කටයුතු වගේ දේවල් වලට ඔබට තියෙන උනන්දුව වැඩි වෙනවා කියලා පෙන්වුම් කරලා පවතිනවා. පුද්ගල පෞරුෂත්වය වැඩි වෙනවා. සාමාන්‍යයෙන් ඔබ වෙනදා නිතර ගමන් බිමන් යනකොට ඒ ගමන් බිමන් වලදී ඔබට ගැටලු තිබුණා නම් ඒ ගැටලු निराකරණය කරගන්න පුළුවන්කම තියෙනවා. සුන්දර අලුත් පැහැපත් ලස්සන වස්තුන් ඔබට ලබන්න පුළුවන්කමක් තියෙනවා. ඇඳුම් පැළඳුම් ආයිත්තම් වගේ දේවල් ඔබගේ ජීවිතයට එක්කාසු කරගන්න පුළුවන්කමක් පවතිනවා. ඒ වගේමයි ඔබගේ වාසස්ථාන වලට යහපත් සේවකයන් ලබා ගන්න පුළුවන්. දැසිදස්සන් ලබා ගන්න පුළුවන්. ඔබගේ නිවාසවලට යම්කිසි සේවක ප්‍රශ්නයක් තිබුණා නම් අන්නේ නිවාසවල සේවක ප්‍රශ්නයට ස්ථිරසාර විසඳුමක් ලබා ගන්න පුළුවන් තත්ත්වයක් විදිහට මේ පුණ්‍ය ස්ථානගතව බ්‍රහස්පති ගමන් කිරීම හඳුනා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම ඔබගේ වැඩිහිටි ඥාතීන් උදෙසා ඔබට යම්කිසි පුණ්‍යවන්ත දේවල් වලට අත ගහන්න පුළුවන්කමකුත් තියෙනවා. ඉතින් මේ සියල්ලත් එක්කලා ඔබ මේ කළමනාකරණය කරගන්න ඔබට පෙරපිනෙන් ලැබෙන දේවල් ටික ඔබ කළමනාකරණය කරගත්තොත් ඔබට පෙරපින රැකගන්නත් පෙරපින වර්ධනය කරගන්නත් ඒකෙන් බොහෝ දේවල් ලබන්නත් වාසනාවක් තියෙනවා. ශ්‍රී මහා බෝධීන් වහන්සේට හෝ වෙනත් බෝධීන් වහන්සේ නමකට අටපිරිකරක් හෝ මුතු කුඩයක් පූජා කිරීම ඔබට වඩාත් සාධාරණීකරණය වෙන උත්තර ලැබෙන කාලයක් බවට පත් කරන්න හේතුවක් බවට පත් වේවි. කටක ලග්නය. කටක ලග්නයෙන් උපන් ඔබගේ නම් ඔන්න 8 වෙනිට තමයි බ්‍රහස්පති ප්‍රවිෂ්ඨ වෙන්නේ. 7 වෙනින් 8 වෙනිට බ්‍රහස්පතිගේ පැමිණීම ටිකක් ශෝකජනක දේවල් අහන්න දකින්න සිද්ධ වෙන්න පුළුවන් ඉඩකඩක් පිළිබඳව ඉඟි පළ වෙනවා. මේ ශෝකජනක දේවල් ඇති වෙනවා කියලා කියන්නේ යම් බාධාකාරී ස්වභාවයක්, පීඩාකාරී ස්වභාව පිළිබඳව ඉඟි පළ වීමක් විදිහට හඳුනා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම ඔබට කොලෙස්ටරෝල් එහෙම නැත්නම් ඒ ආශ්‍රිත රෝගී තත්ත්ව එහෙම නැත්නම් දියවැඩි ආශ්‍රිත රෝගී තත්ත්ව මధుමේහ වගේ තත්ත්ව ඒ වගේම ප්ලීහාව අක්මාව වගේ දේවල් ඉදිමීම නිසා හටගන්න රෝගී තත්ත්ව වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ආහාර පාලනය කරන්නට අවශ්‍යයි. බෙහෙත් හේත් වර්ග අත්‍යවශ්‍යම දේවල් වලට විතරක් පානය කිරීම කියන කාරණාවත් ඔබ කළ යුතු වෙනවා. ඒ කියන්නේ ගත්තොත් එහෙම ෆැට් ලිවර් වගේ තත්ත්ව ඇති වෙන්න පුළුවන් ඉඩකඩක් පිළිබඳව තමයි මේකේ ඉඟි පළ වෙන්නේ. ඒ අතරතුරේදී ශෝකය, ව්‍යාධිය, පීඩාව ආදී දේවල් ඇති වෙනවා. අටවැන්න කියලානේ මාරක ස්ථානයක්. මේ මාරක ස්ථානයට බ්‍රහස්පති ප්‍රවිෂ්ඨ වුණාම බ්‍රහස්පති දින බලය යම් ප්‍රමාණයකට අවම වෙනවා, අඩු වෙනවා. ඒකේ හානිකර ස්වභාවයකට පත් වෙන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට මේ බ්‍රහස්පතිගේ බලය හානි වීම, පීඩා වීම කියන ස්වභාවය මූලික කරගෙන ඇති වෙන්න පුළුවන් අනිසි පීඩාකාරී ස්වභාව, ඇති වෙන්න පුළුවන් බාධාකාරී ස්වභාව මේ ඔබ බොහෝ දුරට කළමනාකරණය කරගත යුතුයි කියන එක තමයි පැහැදිලිව පෙන්වුම් කරලා දෙන්නේ. එතකොට ඔබ මේක කළමනාකරණය කරගන්නේ කොහොමද කියන දේ අනිවාර්යයෙන්ම ඔබගේ පැවැත්මට හේතුවක් බවට පත් වෙනවා, පැවැත්මට තීන්දුවක් බවට පත් වෙනවා. අපි මොහොතක් මෙහෙම හිතමු බ්‍රහස්පති අටවැන්නේ ගමන් කරනවා. ඔබගේ විවාහ ජීවිතය සම්බන්ධව ආරවුල්කාරී ස්වභාව, කලකිරුණු ස්වභාව තිබුණා නම් අන්න ඒක වර්ධනය කරන්න පුළුවන් බ්‍රහස්පතිට දැන්. ඔබගේ හවුල් ව්‍යාපාර ආශ්‍රිතව ගැටලු පීඩාකාරී ස්වභාව තිබුණා නම් ඒක වැඩි කරන්න පුළුවන් ස්වභාවයක් දැනට මේ වෙලාවේ බ්‍රහස්පතිට ලැබෙනවා. මෙන්න මේකයි ඔබට තියෙන බාධාව විදිහට අපි සලකන්නේ. ඒ වගේම බරේසවීම නිසා හටගන්න රෝගී තත්ත්ව, කෑම අරුචිය හෝ නිසි පරිදි ව්‍යායාම නොකිරීම නිසා ඇඟේ ව්‍යාධිකාරී ස්වභාව වගේ දේවල් ඇති වෙන්න පුළුවන්කමක් පිළිබඳව පෙන්වුම් කරලා පවතිනවා. ඒ වගේම තමයි නීතිමය ගැටලුකාරී තත්ත්වවලට ලක් වෙන්න පුළුවන්, වදබන්ධන වගේ දේවල් වලට ලක් වෙන්න පුළුවන්කමක් පවතිනවා. ඒ නිසා නීතිමය ගැටලුකාරී ස්වභාවවලදී බාධාකාරී තත්ත්ව ඇති වෙන්න පුළුවන් තැන්වලදී ඔබ ගොඩාක් ප්‍රවේශමෙන් කටයුතු කරන්නට ඕන. ආහාර ගැනීම රටාව පිළිබඳවත් වෙනදට වඩා සැලකිලිමත් විය යුතු කාල පරිච්ඡේදයක් විදිහට හඳුනා ගන්න පුළුවන්. ඒ නිසා ඔබට පුළුවන්කමක් පවතින නම් නිතර කඩල වර්ග දන් දෙන්න. ඒ වගේම ඔබට පුළුවන්කමක් පවතින නම් මාසකට වතාවක්වත් ආර්ය මහා සංඝ රත්නයට දානයක්
පූජා කරන්න. සිංහ ලග්නය. සිංහ ලග්නයෙන් උපන්න ඔබගේ 7 වෙනිට මේ බ්‍රහස්පතිගේ ප්‍රවිෂ්ඨ වීම සිද්ධ වෙන්නේ. 7 වෙනිට බ්‍රහස්පතිගේ ප්‍රවිෂ්ඨ වීම සිද්ධ වීම කියන කාරණාවත් එක්කම පුංචි පුංචි බාධාකාරී ස්වභාව ඇති වෙන්න පුළුවන් ඉඩ කඩක් තියෙනවා. හැබැයි යහපත් පැත්ත ඉඩකඩ 180යි. අනිත් ඒවා වෙනද. මේ වෙන්නේ මොකද්ද? ඔබට අර සමාජයත් එක්ක තිබිච්ච යම් යම් සම්බන්ධතා ගෘහ ජීවිතයට හැරෙන්න පුළුවන් ඉඩකඩ තියෙනවා. ඒ කියන්නේ ඔබ විවාහ වෙලා නැත්නම් ඔබගේ මිතුරියක් හෝ මිතුරෙක් විවාහ සහකරු හෝ සහකාරිය බවට පත් වෙන්න පුළුවන් කාල පරිච්ඡේදයක්. ඒ නිසා ප්‍රේම සම්බන්ධතා ශක්තිමත් වෙනවා. විවාහයේ ශක්තිමත් වෙනවා. විවාහයට යහපත් ආකාරයකට ප්‍රතිචාර ලැබෙන්න පටන් ගන්නවා. යුග ජීවිතයේ තියෙන සුවපත් භාවය, යහපත, ධනය ලැබීම ආදී හැම දෙයකටම හොඳයි කියලා මේ කාල පරිච්ඡේදයේදී කියන්න පුළුවන්. හවුල් ව්‍යාපාර ආදී කටයුතු වලින් ධනය උත්පාදනය කරගන්න පුළුවන්. පොදු කටයුතු වලින් ප්‍රමුඛත්වය අරගෙන කටයුතු කිරීමේ හැකියාව පෙන්වුම් කරලා තියෙනවා. සමාජ ස්ථාවරත්වයේ සමාජයේ තියෙන බලය රැක ගැනීම වගේ කටයුතු වලින් ඔබට යම් ආකාරයක බලවත් භාවයක් ලබා ගන්න පුළුවන් ඉඩ කඩක් පිළිබඳවත් ඉඟිපළ වෙනවා. සමාජ සේවා කටයුතු, පොදු කටයුතු, නායකත්වයේ සම්බන්ධ කටයුතු, පරිපාලනමය කටයුතු ඉතා උසස් මට්ටමකටපත් වෙන කාල පරිච්ඡේදයක් විදිහට හඳුනා ගන්න පුළුවන්කමක් පවතින්නේ. ඒ වගේම ඔබගේ දැනුම වර්ධනය වෙනවා. ඒ කියන්නේ බුද්ධිමත් භාවය වර්ධනනවා. මම මේ කතා කරන්නේ අධ්‍යාපනයෙන් ලබන දැනුමක් ගැන නෙවෙයි. මම මේ කතා කරන්නේ පොතේ පතෙන් ලබන දැනුමට එහා ගිහිල්ලා සමාජ අධ්‍යක්ීම් වලින් ලබන පන්නරය පිළිබඳව. ස්ථානෝචිත ප්‍රඥාව පිළිබඳව. ඒ කියන්නේ සහජ බුද්ධිය වර්ධනය වීම ආදී දේවල් පිළිබඳව. එවැනි දේවල් ඉතා පහසුවෙන් වර්ධනය කරගන්න ඔබට පුළුවන්කමක් තියෙනවා. අන්න ඒ දේවල් තුලින් ඔබ සමාජය ඇතුලේ යහපත් ප්‍රඥාවන්ත මානසිකත්වයක් නිර්මාණය කරනවා. යහපත් දැක්මක් ඔබ නිර්මාණය කරනවා. මේ යහපත් දැක්ම, ප්‍රඥාවන්ත ස්වභාවය, බාධාකාරී ස්වභාවයන් අවම කර ගැනීම මේ බොහෝ දේවල් ඔබගේ ජීවිතේ සාර්ථක කරගන්න වැදගත් හේතු බවට පත් වෙනවා කියලා පෙන්වුම් කරලා තියෙනවා. සමාජ සේවා කටයුතු, පොදු කටයුතු, න්‍යායකත්වයේ සම්බන්ධ වෙන්නා වූ සෑම සුබ කටයුත්තකින්ම සිංහ ලග්නයෙන් උපන්න ඔබ යහපත නිර්මාණය කරගන්නවා. අන්‍යයන්ව පාලනය කිරීමේ හැකියාව ඔබට ඉතා උසස් ආකාරයට ලැබෙනවා. තරහ වෙලා හිටපු අයව ලං කරගෙන Tamanට අවශ්‍ය වැඩේ කරගන්න කාල පරිච්ඡේදයක්. සිංහ ලග්නයෙන් උපන්න ඔබට පුළුවන්කමක් පවතිනවා නම් පාවහන් දන් දෙන්න, පූජා කරන්න. ඒ වගේම කළු කුඩ පූජා කරන්න, දන් දෙන්න. කන්‍යා ලග්නය. කන්‍යා ලග්නයෙන් උපන්න ඔබගේ ශාස්ත්‍රීය ස්ථානයට එහෙම නැත්නම් රෝග ස්ථානයට 6 වෙනිට බ්‍රහස්පති ප්‍රවිෂ්ඨ වෙනවා. මේ බ්‍රහස්පති ශාස්ත්‍රීය ස්ථානයට ආපුවාම බුද්ධිමත් සතුරු ප්‍රජාවක් ඔබට එරෙහිව නැගී සිටිනවා. ඒ නිසා ඔබ පරිස්සම් වෙන්න ඕනේ. ඔබ ගැන ගොඩක් දේවල් දන්න බුද්ධිමත් උගත් පිරිසක් තමයි ඔබට විරුද්ධව නැගී හිටිනවා කියලා පෙන්වුම් කරලා තියෙන්නේ. මේ ඔබ ගැන බොහෝ දේවල් දන්න කෙනෙක්. එහෙම නැත්නම් ඔබ ගැන බොහෝ දේවල් යම් ප්‍රමාණයකට අවබෝධයක් තියෙන කෙනෙක්. එහෙම වුණාම ඔබට ටිකක් අමාරුයි වැඩේ කරගෙන යන්න. ඒ නිසා සියුම් ඥානයක් සහිත සතුරු බලවේග පිළිබඳව ඔබ අවබෝධයකින් කටයුතු කරන්නට ඕන. මේකෙන් එක තැනකදී ඉඟියක් කියවෙනවා ඔබ ගැන දන්න යාළු මිත්‍රයෝ ඔබට එරෙහිව නැගී සිටින්න පුළුවන් ඉඩ කඩක් පවතිනවා. ඔබ උදව් කරපු ඔබ ගැන දැනුමක් තියෙන යාළු මිත්‍රයෝ ඔබට එරෙහිව හිට ගන්නවා, නැගී සිටිනවා. ඒ නිසා බාධාකාරී ස්වභාවය ඇතිවීමේ ඉඩ කඩක් ප්‍රවණතාවයක් පෙන්වුම් කරලා තියෙනවා. සමාජ සේවා කටයුතු, පොදු කටයුතු, නායකත්වයේ ලක්ෂණ ඉස්මතු කරන්නා වූ කටයුතු ආදී දේවල් වලින් ඔබට යම්කිසි හානිකර ස්වභාවයක් ඒ හරහා ඇතිවීමේ අවදානමක් පවතිනවා කියන එක අපි ඔබට මතක් කරලා දෙනවා. සහජ කුසලතාවය වර්ධනය කර ගැනීම, සහජ ඥානය වර්ධනය කර ගැනීම කියන කාරණාව ඔබ ප්‍රවේශමෙන් කරගත යුතු දෙයක් විදිහට අපි මෙතනදී හඳුනගන්නවා. අනිතතර අපි කියවනේ රෝගස්ථානය කියලා. ඒ නිසා ටිකක් අර අපි අර කියන්නේ සුඛෝපභෝගී රෝග වගේ කියන දේවල්. මේ සුඛෝපභෝගී රෝග කියලා මොනවද කියන්නේ? කොලෙස්ටරෝල්, ෂුගර්, ප්‍රෙෂර් මේ වගේ රෝගීන් තත්ත්ව. ඇති වෙන්න පුළුවන් ඉඩකඩ ටිකක් ඉහළ මට්ටමක පවතිනවා කියන එකත් අපි ඔබට මතක් කරලා දෙනවා. කෑම අරුචිය, කෑම කන්න බැරිකම, එහෙම නැත්නම් පොඩි කෑම ප්‍රමාණයක් ආපුවාම ටක් ගාලා නිකන් බඩ පිරුණා වගේ දැනෙන ගති ලක්ෂණ ආදී දේවල් ඇති වෙනවා. ඒ වගේම විටින් විට හට ගන්න රෝගී තත්ත්ව නිසා ඔබගේ දෛනික වැඩ කටයුතු නිතර වෙනස් කරන්න සිද්ධ වීමේ ස්වභාවයක් පිළිබඳව ඉඟිපළ වෙනවා. සමාජ සේවා කටයුතු, පොදු කටයුතු, න්‍යායාත්මක කටයුතු, යාන්ත්‍රික කටයුතු, ඒ වගේම පරිපාලනමය කටයුතු පිළිබඳව ගැටලුකාරී තත්ත්ව නිර්මාණය වෙනවා. හැබැයි ඔබට ධනෙ ලබන්න පුළුවන්කමක් තියෙනවා. අනුම් තලලා පෙරලා හරි ඔබ ඔබගේ අරමුණට සාපේක්ෂව ධනෙ රැස් කර ගන්නවා. ධනෙ තිබුණට සැප විඳින්න ඔබට අවස්ථාවක් හම්බ වෙන්නේ නැහැ. ධනෙ තියෙනවා, සමහර වෙලාවට බලයක් තියෙනවා.
හැබැයි සැප විඳීමේ හැකියාවක් ප්‍රවණතාවයක් ඔබට ලැබෙන්නේ නැහැ. ඔබ වටා ඉන්න පුද්ගලයන් සමහරවිට ඔබට වඩා සැප විඳිනවා කියලා පෙන්වුම් කරලා පවතිනවා. ඔබට පේනවට වඩා අන්‍ය මිනිස්සු සැප විඳීමේ ස්වභාවයක් තියෙනවා ඔබට සාපේක්ෂව. ඒ නිසා ඔබට මානසික පීඩා වැඩි වෙනවා, කායික පීඩා යම් ප්‍රමාණයකට වැඩි වෙනවා, අනපේක්ෂිත සතුරු බාධා ඇති වෙනවා. නමුත් ඔබ ඉවසීමෙන් කටයුතු කරලා පුණ්‍ය සිතිවිලි වර්ධනය කරගත්තොත් මේ අරමුණ කඩා ගන්න පුළුවන්, මේ බාධාව කඩා ගන්න පුළුවන්කම තියෙනවා. පුළුවන් නම් මාස කිහිපයකට වතාවක් අටවිසි බුද්ධ පූජාවක් පවත්වන්න. තුලා ලග්නයෙන් උපන් ඔබගේ පස්වැන්න වෙන විද්‍යා ස්ථානයකට එහෙම නැත්නම් ප්‍රඥාව ගැන කතා කරන, අධ්‍යාපනය ගැන කතා කරන ස්ථානයකට තමයි බ්‍රහස්පති ප්‍රවිෂ්ඨ වෙන්නේ. මේ බ්‍රහස්පති පස්වැන්නට ප්‍රවිෂ්ඨ වීමත් එක්කලා ඔබ බලාපොරොත්තු නොවන ආකාරයේ ලැබීම ඔබට ලබන්න පුළුවන්කමක් පවතිනවා. ඔබගේ බුද්ධිමත් භාවය, ප්‍රඥාව ඉහළ තැනකට යනවා. ඔබ ලබන අධ්‍යාපනික කටයුතු බොහොම පහසුවෙන් දියුණු කරගන්න, දීප්තිමත් භාවයට පත් කරගන්න පුළුවන්කමක් තියෙනවා. සමාජ සේවා කටයුතු, පොදු කටයුතු, නායකත්වයේ ලක්ෂණ ප්‍රධාන වශයෙන් ඉස්මතු වෙන කාලයක් විදිහට මේ කාලය හඳුන ගන්න පුළුවන්කමක් තියෙනවා. වෙනදට වඩා අන්‍ය පුද්ගලයන් පිළිබඳව ඔබ අවබෝධයකින්, පුළුල් දැක්මකින් යුක්තව බලනවා කියලා පෙන්වුම් කරනවා. මෙන්න මේ පුළුල් දැක්ම ඔබේ බොහෝ වැඩ කටයුතු වලට සාධාරණත්වයේ, ශාස්ත්‍රීයත්වයේ එක්කාසු කිරීමේ ස්වභාවයක් තමයි පෙන්වුම් කරලා තියෙන්නේ. දායක කාරකාදීන් පිළිබඳව, එහෙම නැත්නම් ඔබට උදව් කරන පුද්ගලයන් පිළිබඳව, එහෙම නැත්නම් ඔබ විශ්වාස කරන පුද්ගලයන් පිළිබඳව, අපට පරිසරය පිළිබඳව ඔබ පුළුල් අවබෝධයකින් කටයුතු කළ යුතු කාලයක් විදිහට හඳුනා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම ඔබගේ දරුපල පිළිබඳව ඔබට ගැටලුවක් තිබුණා නම්, දරුපල හීන තිබුණා, ඒවා සැබෑ කරගන්න බැරි ප්‍රශ්න තිබුණා නම් මේ කාල පරිච්ඡේදයේදී මේ දේවල් යථාර්ථයක් බවට පත් කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේ මතක තියාගන්න පස්වැන්න කියලා කියන්නේ හතරවැන්නෙන් දෙවැන්න. හතරවැන්න කියන්නේ යාන වාහන, වතු පිටි, වාසස්ථාන ආදී දේවල්නේ. එතනින් දෙවැන්න කියලා කියන්නේ ඊටත් වඩා ලැබෙනවා කියන එක. ඒ කියන්නේ ඇත්, අස්, ගව, මහීස, යාන වාහන. ඒ කියන්නේ එදා අපි එහෙම කිව්වහම ඔබට දෙන චූටි වාහනයක් නම් ඔබට මහ දැවැන්ත වාහන ගන්න පුළුවන් වෙනවා. ඔබට වාහනයක් තිබුණ නැත්නම් අලුතෙන් වාහනයක් ගන්න පුළුවන් ඉඩකඩ නිර්මාණය වෙනවා. ඒ නිසා අලුත් වාහන ගන්න පුළුවන් කාල පරිච්ඡේදයක්, තියෙන වාහනේ අලුත් කරගන්න යම් ආකාරයකට ඉඩකඩක් පවතිනවා. ඒ වගේ තත්ත්වයේ වර්ධනය කරගන්නට ඔබට අතිරේක ධන මාර්ග විවර කරගන්න පුළුවන් ඉඩකඩක් පිළිබඳව ඉඟිපල වෙලා පවතිනවා. මෙන්න මේ தત્ත්වය මූලික කරගෙන ඔබ අනපේක්ෂිත ආකාරයට තාර්කික සමාජීය පරිසරයක් ඇතුලේ හිර වෙන්න පුළුවන් ඉඩකඩක් පිළිබඳවත් පවතිනවා. ඒ නිසා ඒ ගැනත් අවබෝධයකින් කටයුතු කරන්න. කොහොම වුණත් භවභෝග, සැප සම්පත්, යාන වාහන, සේවකයෝ, අතට පයට වැඩ කරන්න පුද්ගලයන් ඕනෑ හැටියට මේ වගේ බොහෝ දේවල් ඔබට ලැබෙන මහා දැවැන්ත දියුණුවක් පිළිබඳව ඉඟිපල වෙන සෞන්දර්යාත්මක කාලයක් විදිහට මේ කාල පරිච්ඡේදය හඳුනා ගන්න පුළුවන්කමක් තියෙනවා. වෘශ්චික ලග්නය. වෘශ්චික ලග්නයෙන් උපන් ඔබගේ හතරවැන්න වෙන බන්දු ස්ථානයට බ්‍රහස්පති එනවා. බ්‍රහස්පති සෞම්‍ය ග්‍රහයෙක්, යහපත් ග්‍රහයෙක්. හැබැයි මේ හතරවැන්න බන්දු ස්ථානයට ආවට පස්සේ ඕනෑවට වඩා ඥාති හිත මිත්‍රකම් නිර්මාණය වෙන්න පටන් ගන්නවා. ඕනෑවට වඩා ඥාති හිත මිත්‍රකම් නිර්මාණය වෙද්දී ඕනෑවට වඩා යාළුවෝ, ඥාතීන්, නෑදෑයන්, හිතවතුන් ගෙදරට එන්න පටන් ගත්තාම ඔබගේ ආර්ථික කළමනාකාරීත්වයට නම් ඒ තරම් යහපත් වෙන එකක් නැහැ. ඒක නම් අපි මං හිතන්නේ අමුතුවෙන් ඔබට කියන්න ඕනේ නෑ. යාළුවෝ, ඥාතීන් වැඩියෙන් නිතර ගෙදර එනවා කියලා කියපුවාම ගෙදර ඉන්න සමාජිකයන් සංඛ්‍යාව වැඩි වෙනවා. ඒ වගේම ඔබගේ කවුරු හරි ඥාතිවරයෙක්ගේ විවාහයක් සිද්ධ වීමේ ඉඩකඩක් පවතිනවා. සාමාන්‍යයෙන් ගෙදරට තව පිරිස් එක්කාසු වෙන්න පුළුවන් කාල පරිච්ඡේදයක්. වෙනදා කරපු දේවල් ටික කරන්න තවදුරටත් වැඩියෙන් වියපැහැදම් කරන්න සිද්ධ වෙන, මුදල් හොයාගන්න සිද්ධ වෙන කාල පරිච්ඡේදයක් විදිහට මේ කාල පරිච්ඡේදය හඳුනා ගන්න පුළුවන්කමක් පවතිනවා. දුර බැහැර යාළු මිත්‍රයෝ පවා ඔබ හොයාගෙන එනවා. ඒ විතරක් නෙවෙයි, ප්‍රිය සම්භාෂණ, ප්‍රිය උත්සව වගේ දේවල් සංවිධානය කරන්නට ඔබට අවස්ථාවල් නිර්මාණය වෙනවා. අනිත් අතට ගත්තාම ඔබ අනපේක්ෂිත ආකාරයට විවාහ ජීවිතයේ සමහර තැන්වලට කොටු වෙනවා කියලා පෙන්වුම් කරලා තියෙනවා. ඔබගේ යුග ජීවිතයේ සමහර තැන් නීරසයි කියලා ඔබට දැනෙන්න පුළුවන්කමක් පවතිනවා. ඒ නිසා පුළුල් අවබෝධයකින් යුක්තව කටයුතු කරන්නට අවශ්‍යයි. අන්‍යෝන්‍ය විශ්වාසනීයත්වය, අන්‍යෝන්‍ය අවබෝධය, අන්‍යෝන්‍ය විශ්වසනීයත්වය, අන්‍යෝන්‍ය ඒ වගේම යම් ආකාරයක තේරුම් ගැනීම වගේ දේවල් යෝගී ජීවිතය සම්බන්ධ කාරණාවලදී බොහොම පහසුවෙන් පවත්වාගෙන යා යුතුයි කියලායි පෙන්눔 කරලා තියෙන්නේ. එහෙම නොවන තැන්වලදී සුළු පීඩාකාරී ස්වභාවය ඇති වෙන්න පුළුවන් ඉඩකඩක් පවතිනවා. කොහොම වුණත් භවභෝග සම්පත්තීන් වල ලැබීම, සමාජීය කටයුතු වලින් ලැබීම, ඒ වගේම අතිරේක ආදායම් මාර්ග ලැබීම පිළිබඳවත් මේ කාල පරිච්ඡේදයේදී බොහොම සෞම්‍ය තත්වයක් තමයි පෙන්눔 කරලා තිබෙන්නේ. ඒ වගේම
පෙන්눔 කරලා තියෙන්නේ. ඒ වගේම ඔබට පුළුවන්කමක් පවතිනවා නම් සාපේක්ෂව ගත්තොත් මේ ඇති වෙන තත්ත්ව ආදී දේවල් නිගමනය කරලා හරියට නිරීක්ෂණය කරලා සැලසුම් කරලා ඒ පරිවාරයන් කළමනාකරණය කර ගැනීම, ඒ වගේම ඔබ නිතර ඔබගේ ගෙදර දකුණු ඉරිත පැත්තේ නිදා ගැනීම වගේ දේවල් කරන්න පුළුවන්කමක් පවතිනවා නම් ඔබට ඇති වෙන්න පුළුවන් බොහෝ බාධාකාරී තත්ත්ව සෑහෙන ප්‍රමාණයකට සීමා කරගන්න පුළුවන් ඉඩ කඩක් පවතිනවා. ධනු ලග්නය. ධනු ලග්නයෙන් උපන් ඔබගේ 3 වෙනි වන වික්‍රම ස්ථානයට මේ බ්‍රහස්පති ග්‍රහතුමා ප්‍රවිෂ්ඨ වෙනවා. බ්‍රහස්පති ග්‍රහතුමා වික්‍රමය හඳුන්වන තැන එහෙම නැත්නම් වික්‍රමාන් ස්ථානයට ප්‍රවිෂ්ඨ වුණාම ඒක ප්‍රඥාවෙන් යටපත් කරන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ සහජ කුසලතාවය නෙවෙයි වෙනත් ප්‍රඥාවක් දෙන්න සම්බන්ධ වෙලා අර සහජ කුසලතාවයේ යම් ප්‍රමාණයකට හානිකර තත්වයකටපත් වෙන්න පුළුවන් ඉඩ කඩක් තියෙනවා. සමාජීය වශයෙන් ඇති වෙන්න පුළුවන් අස්ථාවරත්වය පිළිබඳව සමාජීය වශයෙන් ඇති වෙන්න පුළුවන් පීඩාකාරී ස්වභාවය පිළිබඳව ඔබ අප බොහෝ කලබලකාරීව නොවන විදිහට කටයුතු කරන්නට ඕන. යම් විදිහකට ඔබ කලබලකාරී වුණොත් කලබලකාරී නොවන විදිහට කටයුතු කරන්න ඕන කියලායි මම කිව්වේ. යම් විදිහකට කටයුතු කළොත් කලබලකාරී විදිහට ඔබට ලැබෙන්න තියෙන බොහෝ දේවල් නොලැබී යන්න පුළුවන් ඉඩකඩ ටිකක් පවතිනවා. සමාජීය වශයෙන් ස්ථාවරත්වයක් නිර්මාණය කරගන්න ඕන ස්වභාවය බොහොම වෙනස් විදියක් කියලා තමයි හඳුන ගන්න පුළුවන්කමක් තියෙන්නේ. ඒ නිසාම ධනු ලග්නයෙන් උපන් ඔබ ටිකක් පරේසම් වෙන්න. ඒ නිසාම ධනු ලග්නයෙන් උපන් ඔබ ටිකක් ප්‍රවේශම් වෙන්නට ඕන. කාර්ය හානිකර තත්ත්ව නිර්මාණය වෙන්න පුළුවන්කම පවතිනවා. ප්‍රඥාව, බුද්ධිමත් භාවය, ඒ වගේම සහජ කුසලතාවය මේවා කැළැත්තිලා, හැප්පිලා මේ එකක්වත් ක්‍රියාත්මක නොවන තැනට යටපත් වෙන්න පුළුවන්කමක් පවතිනවා. මේ සහජ හැකියාව, සහජ කුසලතාවය, ප්‍රඥාව වර්ධනය වීම වගේ කාරණා මූලික කරගෙන ඔබට ඇති වෙන්න පුළුවන් පීඩාකාරී ස්වභාවයන් පිළිබඳව පූර්ණ අවබෝධයක් සහිතව ඔබ කටයුතු කළොත් ඔබට වෙන්න පුළුවන් හානිය අවම කරගන්න ඔබට පුළුවන්කමක් ලැබේවි. ඒ විතරක් නෙවෙයි ඔබට බොහෝ දේවල් මිශ්‍රිතව කටයුතු කරන්න ඔබට හැකියාවක් ශක්තියක් ලැබෙනවා. පූජාව දේවල් වලටත් ඔබ කාලය මිඩංගු කිරීම හොඳයි. හැබැයි ඔබගේ පුංචි අධ්‍යාපනික කටයුතු වලට නැත්නම් පුංචි දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු වලට මේ කාල පරිච්ඡේදයේ සාපේක්ෂව ගත්තොත් හොඳයි. ඒ වගේම තමයි ඔරිගම් වගේ දේවල් එහෙම නැත්නම් ස්වනිර්මාණ වගේ දේවල් කරනවා නම් අත්කම් වැඩ කටයුතු වගේ දේවල් කරනවා නම් මහන්සි වෙලා වැඩ කටයුතු කරනවා නම් ඒවා පිළිබඳව යම්කිසි ස්ථාවරත්වයක් නිර්මාණය කරගන්න. ඒ වගේම කනබොන දේවල් ආදී දේවල් වලින් ප්‍රවේශම් වෙන්න සිද්ධ වෙනවා. මොකද ඔබ ටිකක් ඉන්නවට වඩා මහත ගතියක් පේන්න පුළුවන්කමක් තියෙනවා. හෘදය, පපුව, පෙනහළු ආශ්‍රිත සෙම් රෝග ඇතිවීමේ අවදානම් සාගත ස්වභාවයක් තියෙනවා. සමාජය ඇතුලේ කතිකාවල් නිර්මාණය වෙනවා. ඒ කතිකාවල් ඊටමත්ම යහපත් ආකාරයට Tamanට වාසිසහගත විදියට විසඳ ගැනීමේ හැකියාව ශක්තියකුත් ඔබ සතුව පවතිනවා. ඒ නිසා මේ පිළිබඳව පූර්ණ අවබෝධයකින් යුක්තව කටයුතු කරන්න, සමාජ සේවා කටයුතු, ඒ වගේම න්‍යායාත්මක කටයුතු වගේ දේවල් වලදී ගෞරවය හානිය පරිදි කටයුතු කරන්නට යන්න එපා. ඒ වගේම ඔබ ජීවිතයට අලුත් දේවල් එක්කාසු කරගන්නකොට ඔබගේ ජීවිතය හැමවිස්සෙම සාර්ථක කරගන්න පුළුවන් දේවල් එක්කාසු කරගන්න උත්සාහවන්ත වෙන්න සිද්ධ වෙනවා. අනපේක්ෂිත බාධාකාරී ස්වභාව, අනපේක්ෂිත ගැටලුකාරී ස්වභාව ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම අලුත් දේවල් ඉගෙන ගන්න ඔබ කාලය මිඩංගු කළොත් ඔබට තාමත් යහපත් තත්ත්වයන් නිර්මාණය කරගන්න පුළුවන්. ඔබට දෛනික වැඩ කටයුතු කරන්නට කලින් ඔබට පුළුවන් නම් පොත්පත්, පෑන්, පැන්සල් ටිකක් දන් දෙන්න, පිරිවෙන් විහාරස්ථාන වගේ දේවල් අලුත් වැඩියා කිරීම වලට දායකත්වයේ සපයන්න ඔබටත් බොහෝ පුණ්‍ය ශක්තියක් නිර්මාණය කරගන්න පුළුවන්. මකර ලග්නය. මකර ලග්නයෙන් උපන් ඔබගේ දෙවෙනි භාවය හරහා තමයි බ්‍රහස්පති ගමන් කරන්න පටන් ගන්නෙ. මේ නිසා ඔබගේ ධනස්ථානයක් විදිහට මේ දෙවැන්න හඳුන්වන්න පුළුවන්කමක් තියෙනවා. එහෙනම් දෙවැන්න ධනස්ථානයක් බවට පත් වෙලා ඒ ධනස්ථානය හරහා පුලුල් ග්‍රහයෙක් නැත්නම් ඥාන සම්භාරයක් සහිත ග්‍රහයෙක් ගමන් කරනකොට ඥානාන්විත ධනය උත්පාදනය කරගන්න පුළුවන් හැකියාව ලැබෙනවා. අපි බ්‍රහස්පතිගේ ස්වරූපය විදිහට කියන්නේ මහතම ග්‍රහයා කියලානේ. එහෙනම් මේ මහතම ග්‍රහයා කියලා හොඳ පළල තියනවා කියන කාරණාව. එහෙනම් හොඳට ධනය ලබා ගන්න පුළුවන් වෙනවා කියන කාරණාව. ඒ නිසා බිරිඳ දරුවන් සමග ප්‍රීති වෙන්න පුළුවන් තත්වයක් මේ කාල පරිච්ඡේදයේදී නිර්මාණය වෙනවා. ඒ වගේම තමයි ඔබට යම්කිසි අලුත් නිර්මාණශීලී හැකියාවක් වර්ධනය කරගන්නත් මේක තුල පෙන්눔 කරලා තියෙනවා. සමාජය ඇතුලේ කතිකාවතක් නිර්මාණය කරගන්න, සමාජය ඇතුලේ යම්කිසි පීඩාකාරී ස්වභාවයක් තිබුණා නම් ඒ පීඩාව අවම කරගන්න, ඒ වගේම යම්කිසි නිර්මාණශීලී තත්වයක් තුල සමාජය ඇතුලේ ඔබ කනදුරු කරා නම් තවදුරටත් මේ නිර්මාණශීලීත්වය වර්ධනය කරගෙන බලාපොරොත්තු නොවන යම් ශක්තිමත් භාවයකට පත් කරගන්න ඔබට පුළුවන්කමක් මේක හරහා ලැබෙනවා. සමාජ සේවා කටයුතු, පොදු කටයුතු, නායකත්වයේ ලක්ෂණ, භාෂාව හැසිරවීම, ගනුදෙනු කිරීම, ඒ වගේම මූල්‍ය කළමනාකරණය, පිරිස් පරිපාලනය කිරීම, ආයතනික වශයෙන් ඔබ කළමනාකරුවෙක් විදිහට ක්‍රියාත්මක වීම, තමන්ගේම ධන මාර්ග පිළිබඳව අලුත් කෝණයකින් සොයා බැලීම, මේ වගේ මහ බොහෝ දේවල් ගණනාවක් කරන්න පුළුවන් කාල පරිච්ඡේදයක් විදිහට මේ කාල පරිච්ඡේදය අපිට ඔබව හඳුන්වලා දෙන්න පුළුවන්කමක් තියෙනවා.
ඒ වගේම ආගම සම්බන්ධ කාරණා ඉතා උසස් මට්ටමකටපත් වෙනවා. බුද්ධිමත් භාවය මුල් කරගෙන කරන්නා වූ කාරණා ඉතා යහපත් ආකාරයකටපත් වෙනවා. සමාජීය වශයෙන් ඔබට බොහෝ ස්ථාවරත්වයන් නිර්මාණය කරගන්න පුළුවන්කමක් තියෙනවා. ආගම, දහම, කුලය, භාෂාව මේ වගේ දේවල් පිළිබඳව වෙනස් කෝණයකින් ඔබ සමාජයත් එක්ක ගනුදෙනු කරන කතා කරන කාල පරිච්ඡේදයක්. ඒ නිසාම ඔබ ධනවත් වෙනවා, බලවත් වෙනවා, ප්‍රීතිමත් වෙනවා, සතුටින් කාලය ගත කරනවා, අලුත් අත්හදා බැලීම් කරනවා. ඒ නිසා ඔබට හොඳ කාලයක් ඉදිරියේ මේ කාලය හඳුනා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඔබට පුළුවන්කමක් පවතිනවා නම් පිරිකර නිතර පූජා කරන්න. විශේෂයෙන්ම ඔබට අටවිසි බෝධි පූජා වගේ දේවල් පවත්වන්න පුළුවන් නම් හොඳයි. අෂ්ටපාන වර්ග දන් දෙන්න පූජා කරන්න පුළුවන්කමක් පවතිනවා නම් හොඳයි. ඔබට බොහෝ වාසනාවන්ත තත්ත්වයක් මේක ඇතුලේ නිර්මාණය කරගන්න හැකියාව ලැබේවි. කුම්භ ලග්නය. කුම්භ ලග්නයෙන් උපන්න ඔබට හොඳයි නරකයි දෙකම පේනවා. ඔබ බුද්ධිමත් වුණොත් ඔබට මේක හොඳ කරගන්න පුළුවන්. හැබැයි ඔබ මේ බුද්ධියට යට වුණොත්, ඔබ ප්‍රඥාව නිසා අපි කියනවා ඒකට රැවටුණොත්, ඒකට මුලා වුණොත්, බුද්ධියට යටපත් වුණොත්, මුලා වුණොත් ඔබට නැති ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. මොකද ඔබට යම්කිසි දැනුමක් ලැබෙනවා, ප්‍රඥාවන්ත ස්වභාවයක් ලැබෙනවා. මේක නිසා ඔබ අන්ධ වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඒ කියන්නේ ඔබට හිතෙනවා ඔබගේ ආයතනික ප්‍රධානියටත් වඩා ඔබ දන්නවා කියලා. ඔබට හිතෙනවා ඔබගේ අනිත් මිතුරන්ට වඩා ඔබ දන්නවා කියලා. ඔබ දරන යම්කිසි තත්වයක් නිලයක් තියෙනවා නම් ඊට ඉහළින් ඉන්න පුද්ගලයාට වඩා ඔබ දන්නවා, ඉහළින් ඉන්න පුද්ගලයාගේ වැරදි අඩුපාඩු ඔබට පේනවා කියන එක ඔබට දැනෙනවා. මෙන්න මේ ඔබට ඉහළින් ඉන්න පුද්ගලයාගේ වැරදි අඩුපාඩු ඕනෑවට වඩා පෙනිලා ඒවා ඕනෑවට වඩා විවේචනය කරන්න ගිහිල්ලා ඒවා හදන්න ගියොත් එහෙම ඔබගේ බුද්ධිය යටපත් වෙලා තියෙන්නේ. මතක තියාගන්න. ඒ කියන්නේ ඔබ නොදැනුම ඔබ නැති සතුරෙක් නිර්මාණය කරගන්න. එක තැනකදී විෂ්ණු ශර්මන් පඬිතුමා කියනවා සද්දන්ත හස්තිරාජයෙක් වුණත් කුඩා සතුරන් විශාල සංඛ්‍යාවක් නිර්මාණය කරගත්තොත් ඒ හස්තිරාජයාට වෙන දේ හිතා ගන්න බැහැ කියලා. ඒ නිසා අපි මේ සමාජය ඇතුලේ ගණන් කරනකොට ගණදුණු කරද්දී විශේෂයෙන්ම අන්‍යයන් සමග මත ගැටුම් ඇති කර ගැනීම, වාද ભેද ඇති කර ගැනීම හැකිතාක් අවම කරන්නට ඕන. හැකිතාක් අඩු කර ගන්නට අවශ්‍යයි. හැකිතාක් එසේ අඩු කරගත්තොත් තමයි ඔබට බොහෝ යහපත වාසනාව ළඟා කරගන්න හැකියාව ලැබෙන්නේ. සමාජ සේවා කටයුතු, පොදු කටයුතු, ඥාන සම්භාර කටයුතු, පුණ්‍යවන්ත කටයුතු ආදී දේවල් වලදී ඔබ ස්ථාවරත්වයකටපත් වෙනවා. ඔබ යම් කිසි ශක්ති සම්පන්න ස්වභාවයකටපත් වෙනවා. ඔබගේ මේ ස්ථාවරත්වයේ ශක්ති සම්පන්න ස්වභාවය ඔබ කළමනාකරණය කරගන්න ඕන. ඒක ඔබේ දියුණුවට පාවිච්චි කරන්න. ඒක ඔබගේ අරමුණු සාර්ථක කරගන්න පාවිච්චි කරන්න. හැබැයි කිසිම වෙලාවක තවත් කෙනෙක්ව තලන්න, පෙලන්න, යටපත් කරගන්න, අපහාසයට, උපහාසයට පත් කරන්න ඔබේ දැනුම පාවිච්චි කරන්නට එපා. එහෙම වුණොත් මතක තියාගන්න ඔබ හිතනවට වඩා වේගෙන් ඔබ නැති කලකෝලහලයක් ඇති කරගන්නවා. ඔබ යම්කිසි රැකියා හිමිවීමක් කරගන්න උත්සාහ කරනවා. ඔබට යම්කිසි පාඩු පීඩාකාරී ස්වභාවයක් ඇති වෙනවා. ආර්ථිකමය ඝට්ටනකාරී ස්වභාවයකට ඔබපත් වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා කුම්භ ලග්නයෙන් උපන් ඔබට පුළුවන්කමක් පවතිනවා නම් ශ්‍රී මහා බෝධියට කිරියාහාර පාත්‍ර 7ක් එක්ක අටපිරිකරක් පූජා කරලම මේ ග්‍රහ මාරුවේ බලය ක්‍රියාත්මක වීම ඔබේ පැත්තට හරව ගන්න. මීන ලග්නය. මීන ලග්නයෙන් උපන් ඔබගේ 12 වෙනි භාවයට බ්‍රහස්පති ප්‍රවිෂ්ඨ වෙනවා. මේ 12 වෙනිට බ්‍රහස්පති ප්‍රවිෂ්ඨ වුණාම ඔබට යම් කිසි ස්නායුගත පීඩාකාරී ස්වභාව ඇති වෙන්න පුළුවන් ඉඩකඩක් පිළිබඳව පෙන්වුම් කරනවා. ඒ වගේම කකුලේ පහළ හන්දිය ආශ්‍රිත රෝගී තත්ත්ව, ධනේශ ආශ්‍රිත පීඩාකාරී ස්වභාව, වල්ලුකර ආශ්‍රිත පීඩාකාරී ස්වභාව වගේ දේවලුත් ඇති කරනවා. එහෙනම් මෙන්න මේ ඇති වෙන පීඩාකාරී ස්වභාවයේ මූලික කරගෙන අනපේක්ෂිත බාධාකාරී තත්ත්ව ඇති වෙනවා. අපි කියනවා ගමනේදී පවා දුක කියලා ඉවර වෙලා. ඒ කියන්නේ යන්න එන්න අපහසුකම්, පීඩාකාරී ස්වභාව, යන්න වාහන නැති වෙනවා, රැකියාව සම්බන්ධව ගැටලුකාරී ස්වභාව ඇති වෙනවා, රැකියාව එක තැනක, පදිංචිය තව තැනක, මේ නිසා වාසස්ථාන ආශ්‍රිතව අර්බුදකාරී ස්වභාව ටිකක් ඉහළයි වැඩි කියලා පෙන්눔 කරලා පවතිනවා. සමාජීය වශයෙන් ඔබට යම් කිසි ස්ථාවරත්වයක් නිර්මාණය කරගන්න පුළුවන් තැන් නම් යහපත් ආකාරයකට ප්‍රමුඛතාවය ලබා දීලා වැඩ කටයුතු කර ගැනීම හොඳයි. නමුත් බහුතරයක් තැන්වලදී ඔබට ඉඩහසර ලැබෙනවට වඩා තියෙන ඉඩකඩ ටිකක් නැති වෙලා යන්න පුළුවන් ඉඩකඩ තමයි පෙන්눔 කරලා තියෙන්නේ. ඒ නිසා ඒක න ලොකු සැලකිල්ලක් දක්වන්න ඕන. ඔබගේ යාන වාහන පිළිබඳව, ඔබගේ නවාතැන් පොළවල් පිළිබඳව, ඔබගේ ගෙවල් පිළිබඳව, නිවාස පිළිබඳව, ඒ වගේම ඔබගේ ඉඩකඩම් ආදී දේවල් පිළිබඳවත් ඔබ ගොඩාක් ප්‍රවේශම් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම කළ යුතුයි කියන එකයි අපේ පැහැදිලි විශ්වාසය. සමාජ සේවා කටයුතු, පොදු කටයුතු, නායකත්වයේ ලක්ෂණය කරන්නා වූ කටයුතු අනන්ත ප්‍රමාණ ආකාරයකට සැලසුම් වෙද්දී
මේ සැලසුම් බොහෝ ඒවා පිළිපස්සේ. ඒ වගේම ඔබට පාදාශිත රෝගී තත්ත්ව, ඇස්වල පීඩාකාරී ස්වභාව, කන්නඩි පළදින සිද්ධ වීමේ ස්වභාවය ඇති වෙද්දී ඔබගේ ආරක්ෂාව පිළිබඳව, අනාගත අභිවෘද්ධිය පිළිබඳව හිතලා බොහෝ කුසල් පින් රැස් කර ගැනීම කළ යුතුයි කියලායි පෙන්වුම් කරලා තියෙන්නේ. ඔබට පුළුවන් නම් සඳ දවස්වලදී සඳ දවස් 9ක් රාත්‍රී 8ත් 9ත් අතර බෝධි පූජා පවත්වන්න. ඉතාමත්ම යහපත් කාරණාවක් විදිහට ඒක හඳුනා ගන්න පුළුවන්. ඊට අමතරව ඔබ ගත්තොත් එහෙම ශ්‍රී මහා බෝධීන් වහන්සේ සිහිපත් කරලා අටපිරිකර පූජා කිරීම, ඒ වගේම අෂ්ටඵල බෝධීන් වහන්සේට අටපිරිකර පූජා කිරීම පිළිබඳව ඔබට යම්කිසි සහනශීලී තත්වයක් අත්පත් කරගන්න පුළුවන්. ඒ වගේම පුණ්‍යවන්ත සිතුවිලි නිතර වර්ධනය කරගන්න, පෙරපින වර්ධනය කරගන්න, ආධ්‍යාත්මික සුවයත් තා පහසුවෙන් වර්ධනය කරගත යුතුයි කියලා පෙන්වුම් කරලා තියෙනවා. කොහොම වුණත් ගමන බිමන කියන කාරණාවේදී අන්න ඒව විශ්වාස කරන්නට එපා. යන්නේන වාහනය පිළිබඳව වුණත් වෙනදට වඩා සැලකිලිමත් වෙන්න ඕන. අවදානම් අවස්ථාවේදී රියදාවනය කරන්නට හිතන්නවත් එපා. රාත්‍රී ගමන්, අනවශ්‍ය ගමන් පුළුවන් තරම් අඩු කරන එක හොඳයි. අනවශ්‍ය පුද්ගලයන් වැසුරු කිරීමත් හැකිතාක් අවම කිරීම, අඩු කිරීම ඔබට යෝග්‍යයි කියන එක පැහැදිලිව පෙන්වුම් වෙනවා. ඒ නිසා ඒ දේවල් පිළිබඳව පුළුල් අවබෝධයකින් කටයුතු කරන්න. ආශ්‍රය කරන්නේ කවුද කියන එක තේරුම් අරගන්න ඕන. ඒ නිසා ඔබ බොහොම බුද්ධිමත්ව තීරණ ගත යුතු කාල පරිච්ඡේදයක්, එහෙම නැත්නම් අනපේක්ෂිත ගැටලු බාධා ගණනාවක් ඔබ විසින්ම නිර්මාණය කරගන්නවා. ඒ නිසා අපි අර කිව්වා වගේ අටපිරිකර පූජා කිරීම, මුතුකුඩ පූජා කිරීම, ශ්‍රී මහා බෝධියට සත්කාර පැවැත්වීම වගේ දෛවය වෙනස් කරන, යහසිතවිලි වර්ධනය කරන කාලයක් බවට ජීවිතය පත් කරනු නොඅනුමානයි. බ්‍රහස්පති කියලා කියන්නේ සුරගුරු. සුරගුරු කියලා කියන්නේ දෙවියන්ගේත් ගුරුවරයා. එහෙනම් මතක තියාගන්න ඕන දෙවියන්ගේ ගුරුවරයාත් එක්කයි අපි මේ ගනුදෙනුව කරන්නේ. ඒ නිසා අයහපතින් මේ ගනුදෙනුව බේර ගන්න බෑ. මේ ගනුදෙනුව බේර ගන්න පුළුවන්කම තියෙන්නේ යහපත් මාර්ගයත් එක්කලා. ඒ නිසා මේ ගනුදෙනුව ඔබ යහපත් මාර්ගයෙන් බේර ගන්න වෙරදරන්න ඕන. ඒකට ඔබ මෛත්‍රිය වඩන්න ඕන, කුසල් කරන්න ඕන, පින්කම් කරන්න ඕන, ධර්මයේ හැසිරෙන්නට අවශ්‍ය වෙනවා. ඒ නිසා ධර්මයේ හැසිරෙන ගමන් ඔබට හැකිතාක් ආමිසමේ සහ ප්‍රතිපත්ති පූජාවල නිරත වෙන්න, ඒ පින මහා විෂ්ණු දෙවියන් ප්‍රමුඛ දේව සභාවල් වලට අනුමෝදන් කරන්න. ඔබට ඒකාන්තයෙන්ම සත්‍ය යහපත් කාල පරිච්ඡේදයක් නිර්මාණය කරගන්න, දෝෂ හරණය කරගන්න හැකියාව ලැබේවි. කොහොම වුණත් විශ්වකර්මත් එක්කලා ආයතතාවක් හමු වීමේ බලාපොරොත්තු වෙන්නේ. මේ බ්‍රහස්පතිගේ ග්‍රහමාරුව ඉතාමත්ම වාසනාවන්ත ග්‍රහමාරුවක් බවට පත් වෙන්න කියලා අපි සිතින්ම ඔබට ප්‍රාර්ථනා කරනවා. ඔබට තෙරුවන් සරණයි.